ආයිබෝන් ඊඩ් එඩිව් සමග මම ඉතිහාසය උගන්නන චාණක්‍ය වජිරබුද්ධි. ඉතින් දරුවනි අපස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න අපේ දුවා දරුවෝ වෙනුවෙන් ඊ එඩිව් සමග සූදානම් ඔබත් එක්ක ඉතිහාසය පාඩමක් සමග සම්බන්ධ වෙන්න. ඉතින් ඉතිහාසය කියලා කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ඇඟවල් වල දුවන විෂයක්. ඉතින් මේ විෂය ඔයාලට ලං කරන්න ඊ එඩිව් සූදානම් කරලා තියෙනවා. හැබැයි මේ මාධ්‍ය YouTube කිව්වම ලංකාව පුරාම ජනප්‍රිය සෝෂල් මීඩියා එකක්. හැබැයි මේ YouTube එක ඔස්සේ ලංකාවේ විධිමත්ම අධ්‍යාපනික වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ ඊ-එඩිව්. ඉතින් ඒ ඊ-එඩිව් සමග ඉතිහාසය උගන්වන්න මම සූදානම්. ඉතින් දරුවනේ ඉතිහාසය ඉගෙන ගන්න ඔයාලා වෙනුවෙන් මම මුල ඉඳලා ඉතිහාසයේ විෂය කරුණු එකින් එක ගලපලා දෙන්න සූදානම් වෙනවා. අපි ඉස්සල්ලාම ඉතිහාසය ඉගෙන ගන්න කලින් මොකද්ද මේ ඉතිහාසය කියලා කියන්නේ කියන විෂය ගැන පොඩ්ඩක් හොයලා බලමු. ඇත්තටම ඉතිහාසය කියන්නේ මොකද්ද? මොන වගේ විෂයක්ද? සමහර විට කෙනෙක් කියන්න පුළුවන් ඉතිහාසය කියන්නේ අතීතය නේද? තව සමහරු කියයි ඉතිහාසය කියලා කියන්නේ අතීතයේ සිද්ධ වෙච්ච රජවරුන්ගේ කතාද? ඔව්. ඒ කතා දෙකටම මම කියනවා ඔව් කියලා. ඉතිහාසය කියලා කියන්නේ අතීතයේ වෙච්ච දේවල්. ඉතිහාසය කියන්නේ අතීතයේ රජවරුන්ගේ කතා. හැබැයි දරුවනේ ඉතිහාසය කියන විෂය අපිට ඒ වගේ තැනකින් සීමා කරන්න පුළුවන්. අද අපි අපේ කතා බහ පටන් ගමු. ඉතිහාසය හඳුනා ගැනීම. ඉස්සල්ලාම ඉතිහාසය හඳුනා ගන්නකොට ඉතිහාසය කියන විෂය සම්බන්ධයෙන් විවිධ මතවාද ගොඩක් පළ කරලා තියෙනවා කියන එක මම මුලින්ම කියන්න ඕනේ. විද්‍යාව කියන විෂය ගත්තොත් ගුරුත්වාකර්ෂණය ගැන තියෙන්නේ එකම එක හඳුන්වා දීමක් පමණයි. ආකිමිඩිස් හොයාගත්ත උඩුකුරු තෙරපුම පිළිබඳ න්‍යාය පිළිබඳව ගත්තොත් ඒ පිළිබඳව තියෙන අර්ථ දැක්වීම එකම එක අර්ථකථනයක් විතරයි. හැබැයි ඉතිහාසය කියන විෂය ගත්තම එකම එක අර්ථකථනයක් ඇතුලේ අපිට ගොනු කරලා දක්වන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. එහෙමනම් ඉතිහාසය කියන විෂය ඊට වඩා පුළුල් අර්ථකථන ගොඩක් එක්ක සැදුණු විෂයක්. මොකද ඉතිහාසය කියන්නේ සමාජ විද්‍යාවක්. මිනිස්සු ගැන කතා කරන විෂයක්. එහෙමනම් මේ විෂය පිළිබඳව ලෝක ඉතිහාසය තුළ විවිධ දාර්ශනිකයෝ විවිධ උගතුන් දක්වපු අදහස් කීපයක් අපි අවධානය යොමු කරලා ඉමු. ඉතින් ඉතිහාසය හඳුනා ගන්න මම සූදානම් ඒ දාර්ශනිකයින් දැක්වූ අදහස් ඇතුළේ. පළවෙනි අදහස තමයි බොහොම ප්‍රකට විද්වතෙක් විදියට සඳහන් වෙන E.H. කාර් කියලා බොහොම ප්‍රකට විද්වතෙක් කියනවා ඉතිහාසය කියලා කියන්නේ වර්තමානය නැමැති දොර විවර කර ගැනීමට තිබෙන යතුර. E.H. කාර් කියනවා ඉතිහාසය කියලා කියන්නේ වර්තමානයේ තේරුම් ගන්න තියෙන යතුර කියලා. මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු. ඔබ යම් කෙනෙක් ඔයාගේ ඉස්සරහට ආවොත් හිතන්නකෝ ඔයාලා ඉස්සරහට මම වගේ ඔබ කලින් හඳුනලා නැති චරිතයක් ආවා කියලා. එතකොට ඔබ මාව දිහා බලලා මගේ තියෙන මොකක් හරි හැඩහුරුකමක් දිහා බලලා කියයි මෙයා බොහොම ලස්සන දක්ෂ කඩවසන් තරුණයෙක් කියලා. මං කඩවසන් තරුණයෙක් තමයි. ඉතින් මේ කඩවසන් තරුණයා දිහා මූණ බලලා කෙනෙක්ට කියන්න පුළුවන් දෙයගේ වර්තමානයේ කොයි වගේද කියලා. එහෙම කියන්න බෑ නේද? එහෙම කියන්න බැරි වෙන්න හේතුව තමයි කෙනෙක් ඉන්න වර්තමාන ස්වරූපයෙන් එයාගේ අතීතය ගැන කොයිම වෙලාවකවත් අපිට කියන්න පුළුවන්ද? කොයිම වෙලාවකවත් බෑ. මතක තියාගන්න ඔබේ ඉදිරියට එන කිසියම් දෙයක් පිළිබඳව ඔබ මතු පිටින් බලලා තීරණ ගන්න බෑ. ඒ අභ්‍යන්තරයේ පිළිබඳව හොයලා බලන්න ඕනේ. ඒ වගේ තමයි රටට විවිධ මිනිස්සු ඇවිල්ලා කරදර කරන්න හොඳ මූණ පෙන්නගෙන එනවා. එතකොට අපි කියනවාද එයා හරි හොඳයි අපිට හරි ආදරෙයි ඒ නිසා අපි එයාට බොහොම ආදරෙන් සලකන්න ඕනේ කියලා. එතකොට එයාගේ අතීතය ගැන හොයලා බැලුවොත් අපිට පැහැදිලි වෙනවා ඔහු හොඳ මූණ පෙන්නගෙන ඉන්නේ නරක දෙයකට කියලා.
ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඔහුගේ අතීතය පිළිබඳව හොයලා බලන්න ඕනේ. ඉතිහාසය තුල ගත්තම මේ වගේ ග්‍රීක කතාවල එන ට්‍රෝජන් අස්සයාගේ කතාවත් ඒ වගේ. ට්‍රෝජන් අස්සයාගේ ඇතුලේ සැඟවෙච්ච සෙබළු පිරිසක් ග්‍රීක නගරයක් විනාශ කරන්න එනවා. එතකොට මේ ග්‍රීක නගරය විනාශ කරන්න එනකොට මිනිස්සු හිතුවේ මේ අස්සයා අපිට ලැබුණු තෑග්ගක් කියලා. නමුත් මේ අස්සයා රෑ වෙනකොට කෑලි වලට ගලවගෙන ඇතුළේ හිටපු සෙබළු ටික ඇවිල්ලා ඒ ග්‍රීක නගරය සම්පූර්ණයෙන් විනාශ කරනවා. මිනිස්සු මතු පිටින් බලලා ගත්ත තීරණය නිසා ඒ ට්‍රෝජන් අස්සයා නිසා ඒ මුළු නගරෙම විනාශ වුණා. අන්න ඒ වගේ තමයි මේ කතාව. ඉතිහාසය කියලා කියන්නේ වර්තමානය කියන දේ තේරුම් ගන්න තියෙන හොඳම යතුර. ඔබට මේ දොර විවෘත කරගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ. යමක් පිළිබඳව අවබෝධ කරගන්න නම් ඒක මතු පිටින් බලලා තීරණ අරන් හරියන්නේ නැහැ. EH කාර කියන්නේ වර්තමානයේ තේරුම් ගන්න තියෙන හොඳම විෂය ඉතිහාසය. එහෙම නැත්නම් ඒක අපිට යතුරක් වගේ ජීවිතයේ තේරුම් ගන්න තියෙන ඊළඟ කාරණාව. EH කාර එහෙම කියනකොට තවත් චරිතයක් එහෙම ඉස්සරහට එනවා. ඒ තමයි GM ට්‍රෙවිලියන්. GM ට්‍රෙවිලියන් තවත් විදියක චරිතයක්. මොහු කියනවා GM ට්‍රෙවිලියන් කියන චරිතය කියනවා ඉතිහාසය කියලා කියන්නේ සියලු විෂයන්හි අන්තර්ගත ගෘහය කියලා. ඉතිහාසය කියලා කියන්නේ සියලු විෂයන්හි අන්තර්ගත ගෘහය. මේ කතාව පොඩ්ඩක් තේරුම් ගන්නකො. මේක මෙහෙම තේරෙන භාෂාවෙන් කිව්වොත් හරියට නිකන් ඉතිහාසය කියලා කියන්නේ අපේ මහ ගෙදර වගේ කියලා කියනවා. මහ ගෙදර කිව්වම කොහොමද අදහස් කරන්නේ? මහ ගෙදර කියන්නේ සියලු දෙනාම ඉපදුණු තැන. සියලු දෙනාගේම ආරම්භය සිද්ධ වෙච්ච තැන. අන්න ඒ වගේ තමයි ඉතිහාසය කියලා කියන්නේ සියලු විෂයන්හි ආරම්භ වෙච්ච ස්ථානය. ඒක එහෙම නෙමෙයිද කියලා කවුරු හරි කිව්වොත් එහෙම වෙන්නේ කොහොමද කියලා අහුවොත් අපි ඒකට උත්තරයකුත් හොයලා දෙනවා. ඉතිහාසය කියලා කියන්නේ සියලු විෂයන්හි අන්තර්ගත ගෘහය. සියලු විෂයන් වල එකතුව. එහෙම නැත්නම් සියලු විෂයන් එකතු වෙලා තියෙන නිවාසය. එහෙම නැත්නම් ගෘහය කියන අදහසින් තමයි මේ අර්ථකථනයේ GM ට්‍රෙවිලියන් ඔබට ගෙනල්ලා දෙන්නේ. එතකොට මේ GM ට්‍රෙවිලියන්ගේ මේ කතාවේ තව ටිකක් අපි පොඩ්ඩක් විස්තර කරගත්තොත් ඔබ කල්පනා කරලා බලන්න අයිසැක් නිව්ටන් ජීවත් වෙන්නේ 16 වන සියවසේ. ආකිමිඩිස් ජීවත් වෙන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි දෙවෙනි සියවස් අතර කාලේ. ඒ වගේම පයිතගරස් ජීවත් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. පයිතගරස් කියන්නේ කවුද? පොඩ්ඩක් හොයලා බලන්න මම මේ චරිත තුන ගැන කියපු දේවල්. පයිතගරස් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ජීවත් වෙනකොට ඔහු සොයා ගන්නවා ගණිතය පිළිබඳ සංකල්ප රාශියක්. ඒ වගේම ආලෝක වර්තනය පිළිබඳ සංකල්ප රාශියක් ඔහු ඉගෙන හොයා ගන්නවා. පයිතගරස් කියලා කියන්නේ දක්ෂ ගණිතඥයෙක්. මේ ගණිතඥයා පිළිබඳව ඔබ කතන්දරය ඉගෙන ගන්නේ කොහෙන්ද? ඔබ ඉගෙන ගන්න ඉතිහාසය තුලින්. පයිතගරස්ලාගේ කතා ලියලා තියෙන්නේ ඔබේ ගෙදර තියෙන ඔබට ලැබිලා තියෙන පාසලෙන් ලැබිලා තියෙන ගණිතය අච්චු පොතේ නෙමෙයි. ඔබ ඉගෙන ගන්නේ ඉතිහාස කතා තුලින්. ඉතිහාස කතා තුලින් ගත්ත උපුටා ගැනීම වලින් තමයි අනෙකුත් විෂයන් ගොඩනගලා තියෙන්නේ. ආකිමිඩිස් තමන්ගේ සොයා ගැනීම ගැන සතුටින් කෑ ගහගෙන නිර්වතින් පාරේ දුවනවා යුරේකා කියලා. එතකොට ඔබ කල්පනා කරාද ආකිමිඩිස් ඇයි එහෙම දුවන්නේ? ඒ ගතාව කොහෙද තියෙන්නේ කියලා. ඔහු සොයාගත්ත සොයා ගැනීමේ වැදගත්කම ඔහුට තේරුණු නිසා ඒ සතුටට ඔහු දුවන්නේ. එතකොට ඒ සොයා ගැනීම ගැන ඉතිහාස කතාවල සඳහන් වෙලා තියෙන්නේ. ඒ ඉතිහාස කතා වලින් තමයි උපුටා ගන්නේ මේ වර්තමානයේ සඳහා. එතකොට අයිසැක් නිව්ටන් උදාහරණයකට ගත්තම ඔහු ගුරුත්වාකර්ෂණය ගැන හොයා ගන්නකොට ඔගොල්ලෝ අහලා තියෙන බොහොම ජනප්‍රිය කතාව තමයි ඔහුගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටුණු කතාව. ඔහු ඒ ඇපල් ගෙඩිය වැටුණු කතාව ගැන හොයලා බලලා හිතලා බලලා කොහොමද මේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටෙන්නේ? මෙහෙම වැටෙන්න පුළුවන්ද කියලා හිතලා බලපුව ඔහුට තේරුණා ඉතිහාසය මේ ඔහුට තේරුණා මේක අලුත්ම සංකල්පයක් කියලා. ඔහු ගුරුත්වාකර්ෂණය ගැන හොයාගත්තා. නමුත් මේ කතන්දර සියල්ලම එකතු වෙන්නේ ඉතිහාසයට. ඉතිහාසය තුලින් තමයි උපුටාගන්නේ. විද්‍යාවට හෝ වේවා ගණිතයට හෝ වේවා කිසියම් හෝ විෂයකින් ඒ සියලුම තොරතුරු ලබාගෙන තියෙන්නේ ඉතිහාසය තුලින්. තොටගොමේ රාහුල හාමුදුරුවෝ සැලලිහිණි සංදේශය ලියනකොට
මේ විභීෂණ දෙවියන් වෙනුවෙන් ඒ පණිවිඩය ගෙනියන සැලලිහිණියගේ පණිවිඩය ලියනකොට තත්කාලීන සමාජය ගැන අතීත සමාජය ගැන කතා කරනවා. එතකොට තොටගොම්බේ රාහුල හාමුදුරුවෝ තමන්ගේ සැලලිහිණි සංදේශය රචනා කරනකොට ඉතිහාසය ගැන අවධානය යොමු කරලා තියෙනවා. 550 ජාතක පොත කුරුණෑගල යුගයේදී රචනා කරනකොට 550 ජාතක පොතේ තියෙන විශේෂ තොරතුරු ටිකක් අතීතයෙන් උපුටා ගන්නවා. වලහස්ස ජාතකය තමයි හොඳම උදාහරණය. වලහස්ස ජාතකය තුල කියන්නේ ලංකාවට විජය තුල පිරිස පැමිණි ආකාරය. එහෙමනම් සියලුම සාහිත්‍ය හෝ වේවා, ගණිතය හෝ වේවා, විද්‍යාව හෝ වේවා, භාෂාමය විෂයන් සියල්ලම මේ හැම විෂයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ ඉතිහාසය තුලින්. කවුරු හරි තර්ක කරනවා නම් ඉතිහාසය නැතුව ඉන්න පුළුවන් කියලා අන්න එයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. එහෙමනම් අර්ථකථන දෙකක් ගැන අපි කතා කරා. ඊළඟට තව චරිතයක් කියනවා මේ ඉතාමත් වැදගත් චරිතයක්. එයාගේ නම තමයි ඉන්දියාවේ පළවන අග්‍රාමාත්‍යවරයා ජවහර්ලාල් නේරු. මේ චරිතය මෙතුමා විසින් ඉතා විශේෂ ප්‍රකාශනයක් කරනවා. ඒක නිකන් GM ට්‍රෙවිලියන්ගේ අර්ථකථනයට බොහොම බෙහෙවින් සමානයි. ඉතිහාසය නැමැති අත්තිවාරම මත සෙසු විෂයන් ගොඩ නැගී තිබේ. ඉතිහාසය නැමැති අත්තිවාරම මත සෙසු විෂයන් ගොඩ නැගී තිබේ. ඉතිහාසය කියන්නේ මහා දැවැන්ත ගොඩනැගිල්ලක් නම්. ගොඩනැගිල්ලක අත්තිවාරමක් නම්. ගොඩනැගිල්ලක් නෙමෙයි වරදවා තේරුම් ගන්න එපා. ඉතිහාසය කියලා කියන්නේ මහා ගොඩනැගිල්ලක අත්තිවාරම නම් ඒ අත්තිවාරම මත ගොඩනැගෙන ගොඩනැගිල්ල ගත්තම සියලුම විෂයන්. ඒ කියන්නේ ඉතිහාසය කියන අත්තිවාරම මත තමයි හැම විෂයක්ම ගොඩනැගිලා තියෙන්නේ. අත්තිවාරමක් නැති වුණොත් මොකද වෙන්නේ? ඒ ගොඩනැගිල්ල ගිලා බහිනවා. ඒ වගේ තමයි හැම විෂයකටම පදනමක් නැති වුණොත්, ඒ විෂයට ඉතිහාසයක් නැති වුණොත් ඒ විෂයන් කඩාගෙන වැටෙනවා. මතක තියාගන්න යම් වැරදි වීම් තුලින් තමයි විද්‍යාව අද මේ තරම් දුර ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ගණිතයේ සිදු අත්පැරදීම් තමයි අද මේ තරම් දුරට ගණිතය ඉස්සරහට ගෙනල්ලා තියෙන්නේ. භාෂාවල සිදුවුණු වැරදි අඩුපාඩු සකසා ගැනීම මගින් තමයි අද භාෂාව මේ තරම් දියුණු මට්ටමකට ගෙනල්ලා තියෙන්නේ. ඒ හැමදේම ගේන්නේ ඉතිහාසය තුලින්. ඉතිහාසය තුලින් වැරදි නිවැරදි කරගැනීමෙන් පදනම නියමාකාරයෙන් ගොඩනගා ගැනීමෙන් තමයි සියලුම විෂයන් ගොඩනගලා තියෙන්නේ. ඉතිහාසය කියන්නේ අන්න ඒ වගේ විෂයක්. ඔබට දැන් පැහැදිලි වෙන්න ඕනි ඉතිහාසය කියලා කියන්නේ එක එක අයට එක එක විදිහට දකින්න පුළුවන් විෂයක් කියලා. ජවහර්ලාල් නේරුතුමා එක කතාවක් කියනවා. ඒ වගේම GM ට්‍රෙවිලියන් මහතා තවත් කතාවක් කියනවා. EH කාර් මහතා තවත් කතාවක් කියනවා. මේ සියලු අර්ථකථන ගත්තොත් ඉතිහාසය කියලා කියන්නේ විවිධ ආකාරයේ මතවාද ගොඩනගා ගන්න පුළුවන් විෂයක්. ඒ විතරක් නෙමෙයි දරුවනේ. ඉතිහාසය කියලා අපි තව දුරටත් කතා කරොත් මානව ශිෂ්ටාචාරයේ විකාශය කියලා අපිට තව තැනක කියන්න පුළුවන්. මානව ශිෂ්ටාචාරයේ විකාශය. මිනිස්සු පරිණාමය වෙච්ච කාලේ ඉඳලා ඉගෙන ගන්න කතාව තමයි ඉතිහාසය කියලා තර්ක කරන්න පුළුවන්. හෝමෝ හැබිලිස් මානවයට පෙර හිටපු ඔස්ට්‍රෝලොපිටෙක්ස් කියන මානවයා. මේ ඔස්ට්‍රෝලොපිටෙක්ස් කියන මානවයා මීට අවුරුදු මිලියන 2.5කට කලින් ජීවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ හරියටම අවුරුදු ලක්ෂ 25කට කලින්. මානව විකාශයේ කතන්දරය ගත්තොත් ඔස්ට්‍රෝලොපිටෙක්ස් තමයි මුලින්ම කෙලින් හිටගත්ත මානවයා. ඍජු මානවයා. හැබැයි මොහු මානවෙක් කියන්න බැරි අර්ධ මානවෙක්. එතනින් පස්සේ හෝමෝ හැබිලිස් තමයි මානව ගති ලක්ෂණ පූර්ණ වශයෙන් පෙන්වන්නේ. ඉන් අනතුරුව හෝමෝ ඉරැක්ටෙක්ස් මානවයා. හෝමෝ හැබිලිස් මානවයා ජීවත් වෙන්නේ අවුරුදු ලක්ෂ 10කට කලින්. හෝමෝ ඉරැක්ටෙක්ස් මානවයා ජීවත් වෙන්නේ අවුරුදු ලක්ෂ 5කට කලින්. ඔහු ගින්දර හොයා ගන්නවා. හෝමෝ ඉරැක්ටෙක්ස්. ඊළඟට හෝමෝ නියැන්ඩර්තාල්. මොහු අතරමැද මානවෙක්. මොහු ප්‍රධාන මානව වර්ගයක් විදිහට සැලකන්නේ නැහැ. මොහු ලක්ෂ 2ක් 3ක් අතර කාල වකවානුවේ ජීවත් වෙලා තියෙනවා. අවුරුදු ලක්ෂ 2කට කලින් තමයි අපි මේ අද දකින වර්තමාන මානව ස්වරූපයේ නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ හෝමෝ සේපියන් මානව වර්ගය. හෝමෝ සේපියන් මානව වර්ගය ක්‍රමක්‍රමයෙන් තමන්ගේ හැකියාවන් දියුණු කරගෙන ඉස්සරහට ආවා. මුලින් අපි ආහාර රටාව ගත්තොත්
අමුවෙන් මස්මාලු එළවලු පළතුරු කාපු අපි ඒවා උයලා කන්න පුරුදු වුණා. ඒවාද අපි ඉතාමත් දියුණු මට්ටමින් ආහාර නිර්මාණය කරන්න පෙළඹිලා තියෙනවා. ඔගොල්ලෝ දන්නවා පළවෙනියට ගත්තාම අමුවෙන් මස් කාපු අපි මස් පුච්චලා කෑවා. අද ඒවා හොදි හදලා ඩෙවල් දාලා එක එක જાති විවිධාකාර දේවල් කරලා අපි කරනවා. ඒක මානව විකාශයේ කතන්දරයක්. මුලින් ඇඳුම් ඇඳපු නැති අපි දැන් ඇඳුම් අඳිනවා. ප්‍රශ්නයක් අහන්නම් ඕගලන්ගෙන්. මිනිස්සු ඇයි ඇඳුම් අඳින්නේ? මිනිස්සු ඇඳුම් අඳින්නේ ඇයි කියලා අද ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා දෙන උත්තරේ තමයි සර් විලි වහ ගන්න කියලා. නමුත් සත්‍ය කතාව මිනිස්සු ඇඳුම් අඳින්නේ විලිවසා ගැනීමටම නෙමෙයි ආරක්ෂාවට. අවුරුදු ලක්ෂ 25කට කලින්, ඒ කියන්නේ මිලියන 2.5කට කලින් අපිට ඇඳුම් අඳින්න ඕනුනේ නෑ. ඇයි? අපිට ඇඳුම් අඳින්න තරම් අවශ්‍යතාවයක් තිබුණේ නෑ. ඒකට හේතුව තමයි අපේ මුළු ඇඟම ලොම් තට්ටු වලින් වැහිලා තිබුණා. නමුත් මානව පරිණාමයේ ප්‍රතිඵලයක් විදියට කෙලින් හිට ගන්න ගත්තට පස්සේ අපේ මුළු ඇඟේම ලොම් ටික හැලෙන්න ගත්තා. මානව පරිණාමයේ ප්‍රතිඵලයක් විදියට. ඊට පස්සේ මේ මානව පරිණාමයේ ප්‍රතිඵලයක් විදියට ලොම් හැලෙනකොට අපිට තේරුණා අපේ ඇඟට වැඩිපුර සීතල දැනෙනවා. වැඩිපුර රස්නේ දැනෙනවා. ඒ වගේම සත්තුන්ගෙන් ග්‍රහණයට ලක් වෙනවා වැඩි. ඒ නිසා මේ හැමදේම බේර ගන්න අපි ඇඳුම් අඳින්න ඕනේ කියලා. මුලින්ම ඇඳේ කොලාතු. ඊට පස්සේ ඇඳ හම්. ඊට පස්සේ රෙදි වලින් ඇඳුම් ඇඳා. අද අපි නොකරන ෆැෂන් එකක් තියෙනවා. ඔන්න ඕක තමයි කතාව. එතකොට මේ මානව විකාශයේ කතන්දරය ගැන ඔබට අද අදහසක් ලැබෙන්නේ නැති. ඉතිහාසය කියන්නේ මේ සම්පූර්ණ කතාව ඉගෙන ගන්න එක. ඒ කියන සියලු කරුණුත් එක්ක බැලුවොත් ඔබට නිකමට හිතෙන්නේ නැද්ද ඉතිහාසය කියන්නේ මේ එතකොට කොහොමද අපි අර්ථකථනයක් ගන්නෙ? ඉතිහාසය කියන විෂය අපිට අවස්ථාවට උචිත විදියට අර්ථකථන හදා ගන්න පුළුවන්. ඒ නිසාම මම ඔබට ඉතිහාසයට ඔබේ වයසට ගැලපෙන විදියට අර්ථකථනයක් ගොඩනගලා දෙන්න සූදානම්. අපිට ඕනේ ඉතිහාසය ඉගෙනගෙන අපේ දැනුම වර්ධනය කරගන්න. හැබැයි ඉතිහාසය තුළ ඔබ අධ්‍යයනය කරනකොට ඔබ ඉතිහාසය තුළ වෙච්ච හැමදේම ඉගෙන ගන්නේ නැහැ. අතීතයේ වෙච්ච වැදගත් සිදුවීම් ගැන තමයි අවධානය යොමු කරන්නේ. ඒ නිසා ඉතිහාසය ගැන අර්ථකථනය සාදා ගන්න මම කරුණු කිහිපයක් එළියට ගන්නවා. පළවෙනි කරුණ තමයි අතීතයේ සිදු වැදගත් සිදුවීම්. අතීතයේ සිදු වූ වැදගත් සිදුවීම්. මේවා තමයි ඉතිහාසය තුළ එකතු කරන්නේ. ඒවා මොනවද කරන්නේ? ඒ සිදුවීම් එක්රැස් කරලා විශ්ලේෂණය කරනවා. විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒවා පෙළ ගැස්වීමක් කරනවා. පෙළ ගැස්වීම. මෙන්න මේක තමයි ඉතිහාසය තුළ කරන මූලිකම දේවල් ටික. අතීතයේ වෙච්ච සිදුවීම් එක්රැස් කරනවා වැදගත් සිදුවීම්. ඒවා විශ්ලේෂණය කරනවා. ඒවා පෙළ ගස්සනවා. මේ සිදුවීම් තුනම සිද්ධ වෙන විෂය අපි හඳුන්වලා දෙනවා ඉතිහාසය කියලා. ඔන්න එකපාරක් අහගන්න මම පළවෙනි වතාවට කියනවා මේ වචන තුනම එකතු කරලා එක අර්ථකථනයක්. ඉතිහාසය කියලා කියන්නේ අතීතයේ සිදු වැදගත් සිදුවීම් එක්රැස් කොට විශ්ලේෂණය කරමින් පෙළ ගැස්වීම. ආයෙත් බලමු. අතීතයේ සිදු වැදගත් සිදුවීම් එක්රැස් කොට විශ්ලේෂණය කරමින් පෙළ ගැස්වීම. මේ තමයි මම ඔබට යෝජනා කරන ඉතිහාසය පිළිබඳව දක්වන පොදු අර්ථකථනය. අතීතයේ සිදු වැදගත් සිදුවීම් එක්රැස් කොට විශ්ලේෂණය කිරීම. එතකොට ඔය ඉතිහාසය පිළිබඳව අර්ථකථන දක්වනකොට ඔබට ඊළඟට මම යොමු කරන ප්‍රශ්නය තමයි මේ සිදුවීම් සියල්ලම කරපු මුල්ම පුද්ගලයා කවුද? ඔහු තමයි ළමයි හෙරඩෝටස් කියලා කියන්නේ. හෙරඩෝටස් කියන්නේ ග්‍රීක ජාතිකයෙක්. ග්‍රීක ජාතික හෙරඩෝටස්. ග්‍රීක ජාතික හෙරඩෝටස් කියලා කියන්නේ කවුද? ඔහු තමයි ඉතිහාසය පිළිබඳව මුල්ම වාර්තා තබපු පුද්ගලයා. මේ හෙරඩෝටස් කියන චරිතය අරගත්තොත් ඔහු ඊජිප්තුවේ පිරමීඩ වටේ කැරකිලා ඒ ඊජිප්තුවේ තියෙන ගොඩනැගිලි දිහා බලලා ඒ පිළිබඳව වාර්තා තබපු විධිමත් වාර්තා තබපු මුල්ම පුද්ගලයා. ඔහු එක මුනෝදාංශයක් විදියට කළේ. නමුත්
ඔහු මේ කරපු කාර්යය අවුරුදු 1000 ගාණක් ගත වෙනකොට ඉතාමත් වැදගත් කාර්යභාරයක් විදියට ඉතිහාසගත වෙලා තියෙනවා. ඔහු ඒ කරපු සුවිශේෂී කාර්යභාරය නිසාම ඔහුව වර්තමානයේ හඳුන්වනවා කවුරු කියලාද? ඉතිහාසයේ පියා විදියට. ඔන්න ඉතිහාසයේ පියා කවුද කියලාත් ඔයගොල්ලෝ දැනගත්තා. මේ සියලුම කාරණා හොයාගෙන යනකොට අපි දැන් දන්නවා ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ ඉතිහාසය ගොඩනගා ගන්න අපිට කරන්න පුළුවන් දේ. එහෙමනම් ඉතිහාසය ගොඩනගා ගන්න නම් අපිට කරන්න පුළුවන් දේ තමයි හොයන්න ඕනේ මූලාශ්‍ර අධ්‍යයනය කරන්න ඕනේ. ඉතිහාසය පාඩමේ ඔයාලට 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙන මේ මාතෘකාව තමයි ඓතිහාසික මූලාශ්‍ර අධ්‍යයනය. මේක තමයි අපේ මාතෘකාව. ඓතිහාසික මූලාශ්‍ර අධ්‍යයනය. මොකද මේ ඓතිහාසික මූලාශ්‍ර අධ්‍යයනය? ඓතිහාසිකයි කියලා කියන්නේ ඉතිහාසගත වෙන අතීත තොරතුරු. ඓතිහාසික කියන වචනයෙන් අර්ථ ගන්නවන්නේ අතීතයේ පිළිබඳව තියෙන තොරතුරු. අතීතය ගැන තමයි කියන්නේ. ඓතිහාසිකයි. පැරණි වටිනාකමක් තිබෙන අදහස තමයි ගේන්නේ. ඊට පස්සේ මූලාශ්‍ර අධ්‍යයනය කියලා අපි තනක් ගේනවා. මේ මූලාශ්‍රයක් කියන්නේ මොකද්ද? මුල් තොරතුර. ඔබ උපදුණු දවස කල්පනා කරන්නකෝ. ඔබ ඉපදුනේ කවද්ද? අන්න එදා ඒ ඉපදුණු දවස ඔයා ගැන තියෙන සඳහන් මොනවද? උපැන්න සහතිකයේ තියෙනවා. ඔබේ රෝහලෙන් ඔබට ලබා දෙන ඉපදීම පිළිබඳව ලැබෙන සහතිකයක් වෙනම තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ ජීවදත්ත වාර්තාවක් වෙනම තියෙනවා. ඒ විතරද? ඇයි ඔයාගේ අම්මා තාත්තා ඔයා ගැන කියන කතා? පුංචි කාලේ පුතාලා මෙහෙම හිටියනේ. පුංචි කාලේ අපේ දුව මෙහෙම හිටියනේ. එහෙම කියලා කියපු කතා ඕනෑතරම් තියෙනවා. එතකොට මූලාශ්‍ර අධ්‍යයනය කියන කතාව ගත්තම ඉතිහාසය ගොඩනගා ගන්නකොට මේ මුල් තොරතුරු කියන කාරණාව වැදගත්. ඒ වගේ අපේ පෞද්ගලිකව අපිට තියෙන මුල් තොරතුරු වගේම ඉතිහාසයටත් මුල් තොරතුරු ඕනෑතරම් තියෙනවා. එතනදී අපි කතා කරනවා මේ ඓතිහාසික තොරතුරු පිළිබඳව තමයි මුල් තොරතුරු පිළිබඳව තමයි අපි මෙතනින් පස්සේ අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් ඓතිහාසික මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද? ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. මම මේ වචන දෙක ඉතුරු කරලා මේ අධ්‍යයනය කියන වචනේ අයින් කරනවා. මොකද්ද ඓතිහාසික මූලාශ්‍රයක් කියලා කියන්නේ? ඓතිහාසික මූලාශ්‍රය. ඓතිහාසික මූලාශ්‍රයක් කියන්නේ ඉතිහාසයේ ගොඩනගා ගැනීමට උපකාරී වන ඕනෙම දෙයක්. මම කලින් ගත්ත උදාහරණය මම නැවතත් ගන්නවා. ඔබේ දෙමව්පියෝ ගන්නකෝ. ඔබේ දෙමව්පියෝ ඔබ ගැන කියන කතා තියෙනවා පොඩි කාලේ. අපේ පුතා පුංචි කාලේ මෙහෙම කළා, එහෙම කියලා කතන්දර තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ ගැන තියෙන මම කිව්ව විධිමත් ලේඛන තියෙනවා. උප්පැන්න සහතිකය, ජීවදත්ත වාර්තාව, මේ වගේ තොරතුරු තියෙන වෙනම ලේඛන තියෙනවා. ඔබ පුංචි කාලේ පාවිච්චි කරපු සෙල්ලම් බඩු තාම ඉතුරු වෙලා තියෙනව නේද? ඒ වගේම තමයි ඔබ පුංචි කාලේ ඇඳපු ඇඳුම් ඉතුරු වෙලා තියෙනව නේද? සෙරප්පුවක් එහෙම ඉතුරු වෙලා ඇති නේද? මොනවාරි ඉතුරු වෙලා ඇති. ඒ සියලුම දේවල් ඔබ ගැන තියෙන මූලාශ්‍ර, මුල් තොරතුරු. ඔබ ගැන තියෙන කතා ගියත්තම ලිඛිත සාධක ගත්තම ඒවා සාහිත්‍ය. ඒ වගේම ඓතිහාසික මූලාශ්‍ර ගැන ගත්තම ඓතිහාසික මූලාශ්‍ර වලට තියෙනවා සාහිත්‍ය මූලාශ්‍ර කියලා කොටසක්. පොත්පත්වල තොරතුරු. සාහිත්‍ය මූලාශ්‍ර. එතකොට දෙවැනි කාරණාව තමයි ඔබ මං කිව්වා ඔබට ඔබේ ජීවිතේ හම්බ වෙන ඔබ පාවිච්චි කරපු දේවල් ඉතුරු වෙලා දෙනවා. සෙල්ලම් බඩු ඒ වගේ දේවල්. ඒවා නටබුන් ගණයට වැටෙන්නේ. ඔබ ගැන ඉතුරු වෙලා තියෙන ද්‍රව්‍යමය සාධක. ඒ ද්‍රව්‍යමය සාධක වගේ ඉතිහාසය තුලත් අතීතේ මිනිස්සු පාවිච්චි කරපු අවුරුදු දහස් ගාණක් තිස්සේ පාවිච්චි කරපු දේවල් වල නටබුන් ඉතුරු වෙලා තියෙනවා. ගොඩනැගිලි වෙන්න පුළුවන්. මොනවා හරි ද්‍රව්‍ය ඒක ඒ ගොඩනැගිලි වලට සම්බන්ධ වෙන ද්‍රව්‍යයන් වෙන්න පුළුවන්. ඒ මිනිස්සු පාවිච්චි කරපු ඇඳුම් ආයිත්තම් වෙන්න පුළුවන්. කෑම වර්ග වෙන්න පුළුවන්. ඒවා සියල්ලම ද්‍රව්‍යමය සාධක. ඒවට කියන වචනයක් තියෙනවා. ඒවට කියනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. මොකද්ද කියන්නේ? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. ඊළඟට මිනිස්සු කියන කතා තියෙනවා. ජන කතා තියෙනවා. අපේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරත්
ඔබ ගැන පොඩි කාලේ ඉඳලා දැකපු මිනිස්සු ඔයා ගැන කියන කතාව. ඒ කාලේ අපේ පුතා මෙන්න මෙහෙම තමයි හිටියේ. අපේ දුව මෙන්න මෙහෙම තමයි කළේ. ඒවට කියන කතා කියලා. අපි ඒකට කියන ලස්සන වචනයක් තියෙනවා ප්‍රවාද කියලා. ඒ ප්‍රවාද ඉතිහාසයට ගත්තම ඉතිහාසය තුල තියෙන ප්‍රවාද ජනප්‍රවාද කියලා තමයි හඳුන්වන්නේ. සරල වචනෙන් කිව්වොත් ජනකතා. එහෙනම් තුන්වන වර්ගය තමයි මූලාශ්‍ර අධ්‍යයනය කරනකොට තියෙන්නේ ජනප්‍රවාද. දැන් ඔබට තේරෙන්න ඕනේ ඉතිහාසය කියලා කියන විෂය ඉගෙන ගන්න අපිට ක්‍රම කීපයක්ම තියෙනවා කියලා. ඉතින් මේ ක්‍රම කීපය ගැන තමයි අද අපි මේ වෙලාවේදී අවධානය යොමු කරන්න ලෑස්ති වෙන්නේ. ඓතිහාසික මූලාශ්‍ර අධ්‍යයනය. මොකක්ද ඓතිහාසික මූලාශ්‍රයක් කියන්නේ? ඉතිහාසයේ ගොඩනගා ගැනීමට උපකාරී වන ඕනම දෙයක්. ඒ වගේම තමයි ඓතිහාසික මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදෙනවා. මොනවාද? සාහිත්‍ය මූලාශ්‍ර, පුරාවිද්‍යා මූලාශ්‍ර, ජනප්‍රවාද. පැහැදිලි ඇති කියලා මං හිතනවා. එහෙමනම් මේ හඳුන්වා දීම යටතේ මම අවසාන මේ වීඩියෝ පටයට අදාළව අවසාන තැනට මම එනවා. ඒ තමයි ඔබ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ මොකටද? මේ කාරණා පිළිබඳව අපි ඉදිරි වීඩියෝ පටවලදී කතා කරන්න සූදානම්. අවසාන වශයෙන් අද මේ පළවෙනි මේ වීඩියෝ පටය හරහා ඔබට හඳුන්වලා දෙන්න ලෑස්ති වෙන්නේ. ඔබ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ මොකටද? ඒකම නැත්තම් අපි මේක තව ටිකක් සරල කිව්වොත් ඉතිහාසයේ ප්‍රයෝජන. ඔබට ඉතිහාසය ඉගෙන ගත්තම ලැබෙන වරප්‍රසාද මොනවද? කෙනෙක් කියයි අපේ රැකියාවක් කරනකොට එදිනෙදා ජීවිතේ ගත කරනකොට අපේ සෙල්ලමක් කරනකොට ඉතිහාසය කියන දේ එච්චර වැදගත් නෑනේ. අපි මොකටද ඉතිහාසය ඉගෙන ගන්නේ? අපිට ප්‍රශ්නයක් එනවා. අපි ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ මොකටද කියන ප්‍රශ්නට උත්තරේ හොයාගන්න මම යනවා ඔබට උදාහරණයක් සහිතව පැහැදිලි කරන්න. දුටුගැමුණු රජතුමා එලාර සමග යුද්ධ කරන්න ගිහිල්ලා කීප වතාවක් පරාජයට පත් වෙනවා. ඒ පරාජයට පත් වෙන වෙලාවේදී එක්තරා ඈත ගම්මානයක හිටපු වයසක මාතාවක් මේ දුටුගැමුණු කුමාරයාට බත් එක බෙදලා දීලා උණුණුවේ බත් එකක් බඩගින්න ඉන්න වෙලාවක බෙදලා දීලා කියනවා පුතේ උඹ දුටුගැමුණු රජුරෝ යුද්ධ කරනවා වගේ බත් කන්න එපා කියලා. දුටුගැමුණු රජුරෝ බැලුවා තමන් මේ මාව අඳුරගත්ත කෙනෙක්ද කියලා. නෑ. මේ කියන්නේ වෙනම කතාවක්. පුතේ දුටුගැමුණු රජුරෝ යුද්ධ කරනවා වගේ බත් කන්න එපා කියන්නේ උණුණුවේ තියෙන බත් එකක් එක කොනක ඉඳලා කන්න කොච්චර අමාරුවෙන් වුණත් කාලේ ඉවර කරන්න පුළුවන් කියලා. එතකොට දුටුගැමුණු රජුරෝ යුද්ධ කරන්නේ කොහොමද? බත් එකේ තැනින් තැන කනවා වගේ. ඒ වගේ තැනින් තැන තමයි යුද්ධ කරන්නේ. එලාරව පරද්දන්න ඕනේ නම් එක කෙලවරක ඉඳලා මේ යුද්ධ කරන්න ඕනේ. අන්නේ ආදර්ශය අරගෙන තමයි දුටුගැමුණු රජුරෝ එලාරව පරාජය කළේ. එහෙම තමයි ජනප්‍රවාදයේ තියෙන්නේ. මේ ජනප්‍රවාද කතාවේ ගෙන ආදර්ශයක් තමයි දුටුගැමුණු රජුරෝ තමන්ට වෙච්ච අඩුපාඩු හදාගන්න එයාගේ ආදර්ශය ලබා ගත්තා. අතීතයේ වෙච්ච වැරදි තේරුම් ගත්තා. යුද්ධයක් කරනකොට කොහොමද යුද්ධේ දිනන්න කරන්න විදිය ඔහු ඉගෙන ගත්තා. ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ අන්න ඒකටයි. අතීතෙන් පාඩම් ඉගෙන ගන්න. අතීතෙන් පාඩම් ඉගෙනීමට. නැත්තම් අතීතෙන් ආදර්ශ ලබා. ඒක ටික ලස්සන කරමු නේද? අතීතෙන් ආදර්ශ ලබා ගැනීමට. දෙවෙනි කාරණාව තමයි ඔබ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ වගේ දෙයකට. ඔබ මේ අහන වීඩියෝ ක්ලිප් එක අහන පුද්ගලයා බෞද්ධ වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්. ඒ මොන සංස්කෘතිය වුණත් ඒ හැම සංස්කෘතියකටම අදාළ වෙන එක එක විදිහේ සංස්කෘතික ලක්ෂණ තියෙනවා. අපි දැනගන්න ඕනේ ඒ හැම සංස්කෘතියකටම ගරු කරන්න. මොකද ඒ හැම සංස්කෘතියක්ම ගොඩනගලා තියෙන්නේ යම් ඓතිහාසික පසුබිමක් එක්ක. ඒ ඓතිහාසික පසුබිම මොකක්ද කියලා අපි හොයලා බලන්න ඕනේ. එහෙමනම් ඉතිහාසය ඔබ ඉගෙන ගන්න පුද්ගලයෙක් විදියට ඉතිහාසය ඔබ ඉගෙන ගන්න ඕනේ සෑම සංස්කෘතියකටම ගරු කරන්න. ඔන්න ඔබට දෙවනියට ලබා දෙන ආදර්ශය. සෑම සංස්කෘතියකටම ඊළඟට අපි කතා කරන්න යන කාරණාව තමයි තුන්වෙනි එක.
ඔබ අභිමානවත් පුරවැසියෙක් විදියට ජීවත් වෙන්න ඕනේ. මොකද ඔබේ රටට තියෙන්නේ එසේ මෙසේ සංස්කෘතියක් නෙමෙයි. ලෝකෙ කිසිදු රටකට නැති මහා දැවැන්ත සංස්කෘතියක්. ඔබට අවුරුදු 2500ක අඛණ්ඩ ඉතිහාසයක අභිමානය තියෙන්න ඕනේ. ඔබ මේ රටේ ජීවත් වෙච්ච පුරවැසියෙක් විදියට ඔබට කවුරු හරි කියනවනම් මේ රට ගැන අභිමානයක් නැහැ, මේ රට කිසි වැඩක් නැහැ කියලා. ඒ කෙනාට පෙන්නලා දෙන්න පුළුවන්. මහා දෑගැබ් හදනකොට ඒ අපිට කතා කරන්නේ සංස්කෘතියක් නැති මිනිස්සු මොනවද කළේ කියලා අපිට අහන්න තියෙනවා ප්‍රශ්නයක්. අපිට මහා දාගැබ් අපි නිර්මාණය කරනකොට, මහා වැව් නිර්මාණය කරනකොට අපිට ගරහන මිනිස්සු එදා මොනවද කළේ කියලා අපි හොයලා බලන්න ඕනේ. එදා මිනිස්සු අපේ සංස්කෘතියට, අද සංස්කෘතියට අපිට ගරහන්න හදනකොට එදා ඒගොල්ලෝ මොනවද කළේ කියලා ඔබට කියන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. මතක තියාගන්න, ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම සංස්කෘතීන් අතරින් එකකට උරුමකාරයෝ වෙච්ච අපි තමයි අද මේ විදියට ඉන්නේ. අපි දැනගන්න ඕනේ ඒ අභිමානය අපි තුල ඇති කරගන්න. ඔබ කවදා හරි දවසක ලෝකේ කොහේ හරි රටක රස්සාවක් කරන්න යනකොට ඔබට කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ මම අභිමානවත් මිනිස්සෙක්. මං අභිමානවත් සංස්කෘතියක් තියෙන මිනිස්සෙක්. මට අභිමානවත් රටක් තියෙනවා. ඒ නිසා මට මගේ රට ගැන ආඩම්බරයි කියලා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ අභිමානය ඇති වෙන්නම් ඔබ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ. එහෙමනම් තුන්වන කාරණාව තමයි අභිමානවත් පුරවැසියෙකු බිහි කිරීමට. අභිමානවත් පුරවැසියෙක් ලෙස බිහිවීම ජීවත් වෙන්න. ඔබ ඔබේ රට ගැන ආඩම්බර වෙන්න ඕනේ. ඔබට ඒ වගේම ලැබෙන තෑග්ගක් තියෙනවා. ඔබ ඉතිහාසය ඉගෙන ගත්තම ඔබ විචාරශීලී පුද්ගලයෙක් වෙනවා. මම මෙතන නොලිව්වට හතරවෙනි කාරණාව විදිහට වාගේ අදහස ඔළුවේ තියාගන්න. ඉතිහාසය ඔබ ඉගෙන ගත්තම ඔබට ලැබෙන ප්‍රයෝජනයක් තමයි ඔබට විචාරශීලී බුද්ධියක් ලැබෙනවා. හොඳට හිතන්න පුළුවන් මොලයක් ලැබෙනවා. මොකද හේතුව අතීතයේ මිනිස්සු කරපු කියපු දේවල් එක්ක ඔබට හරි වැරද්ද මොකද්ද කියලා තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතිහාසය ඉගෙන ගත්තම ලැබෙන ප්‍රයෝජන එසේ මෙසේ නෙමෙයි. මොනවද ලැබෙන ප්‍රයෝජන? ඔබට පේනවා ඇති පළවෙනි ප්‍රයෝජනය. අතීතයෙන් ආදර්ශ ලබා ගන්න පුළුවන්. ඒ වගේම සෑම සංස්කෘතියකටම ගරු කරන්න පුළුවන්. ඒ වගේම අභිමානවත් පුරවැසියෙකු ලෙස ජීවත් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් කිව්වොත් මොකද්ද? විචාරශීලී පුද්ගලයෙක් ලෙස ජීවත් වෙන්න පුළුවන්. ඔබට ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ මොකටද කියලා අහුවොත් ඔබ බය නැතුව මෙන්න මේ ටිකට උත්තර දෙන්න. ඔබට අද ඉගෙනුවේ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතිහාසයේ ප්‍රයෝජන, ඒ වගේම ඉතිහාසය පිළිබඳව අර්ථකථන, ඒ වගේම ඓතිහාසික මූලාශ්‍ර කියන මාතෘකාව, ඒ වගේම තමයි ඓතිහාසික මූලාශ්‍ර වර්ගීකරණය. ඒ ගැන තවදුරටත් පැහැදිලි කිරීම ඊළඟ වීඩියෝ පාඨවලදී බලාපොරොත්තු වෙන්න. අද edu සමග එකතු වෙච්ච මම චාණක්‍ය වජිරබුද්ධි. ඔබේ අදහස් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔබ මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම තමයි ඔයාගේ දන්න යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ edu අපේ නාලිකාව subscribe කරන්න. දැන්ම පල්ලෙහාන් තියෙන බටන් එක ඔබ. ඒ වගේම දාපු වීඩියෝ අලුතෙන් බලා ගන්න බෙල් අයිකන් එකත් ටච් කරන්න. එහෙමනම් ගිහිල්ලා එන්න. එතෙක් හැමෝටම ආයුබෝවන්.